नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स चित्ते चित्तानुपस्सी विहरति आतापि संपजानो सतिमा विनय्य लोके अभिज्ञा दोमनस्सानंति। सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक පින්වතුනි, මේ පින්වත් හැමදෙනාම දැන් මේ සූදානම් වෙන්නේ තම තමන් විසින් ලැබපු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන ඊටමත් වටිනා පින්කම් රාශියක් සිද්ධ කර ගැනීමට. ඒ තමයි මේට 3 මාසයකට ඉහතදී මේ ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් විශේෂයෙන් ඥානරූපසිංහ මහත්මයා, සිමසිංහ මහත්මයා ඇතුළු ECB ආයතනයේ නිලධාරී මහත්තුරුනුත් අවට ගම්වාසී ප්‍රදේශවාසී සියලු දෙනාමත් බොහෝම ශ්‍රද්ධා සිතින් මේ ස්ථානයට ඇවිල්ලා මේ සේනාසනයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ, මේ 3 මාසේ ස්වාමීන් වහන්සේලා මේ සෙනසුනේ වස් සමාදන් වෙන්න අපිට හැකි පමණකින් අපි සිව්පසයෙන් උපස්ථාන කරන්නම් කියලා. ඒ කිව් ආකාරයටම පොරොන්දුච්ච ආකාරයටම මේ පින්වත් හැමදෙනාම තම තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් මහා සංඝරත්නයේ සුව දුක් සොයා බලමින් සේනාසන ගිලම්පස ඒ වගේම දානේ පින්ඩපාතයේ කියන මේ සිව්පසෙන් 3 කත්‍යකින් උපස්ථාන කළා, උපකාර කළා. දැන් මේ සෝදානම් වෙන්නේ ඒ පොරොන්දු ආකාරයට හෙට දවසේදී ඒ චීවර වසාවාසික චීවර පූජාවත් පූජා කරමින් ලෝකයේ අවශේෂ සාමාන්‍ය කුසලයකට යටකරන්නට බැරි නොහැකි අතිශයම බලවත් කුසලයන් අතරින් ගරුභවනීය කුසලයක් වූ කටින මහා පින්කමක සිද්ධ කරන්නට. ඒ හෙට සිද්ධ වෙන මහා පින්කමට සමගාමීව දැන් මේ මොහොතේදී මේ හැමදෙනාම සූදානම් වෙන්නේ ඒ පින්කමේ පළවෙනි අදියර හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. හැමදෙනාටම දෙලොව යහපත පිණිස සාංශාරික මුක්තිය පිණිස පවතින උලාරෝත් උදාරෝත් ආනිසංස ලැබෙන වටිනා කුසලයක් හැමදෙනාම දැන් මේ සිද්ධ කරගන්නට උත්සාහවත් වෙන්නේ. ඒ නිසා හැමදෙනාටම මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. පින්වතුනි, නිලෞතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ අතීතයේදී පහළ වුණා.
අනිත් ආත්ම භාවයන් පැත්තකින් තැබේවා. ඒ බුද්ධ ශාසනවල අපිත් ඕනතරම් මිනිස්සු වෙලා ඉන්නත් ඇති. ඒත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා, ඒ සද්ධර්මය අවබෝධ කරන්ට හිත නොනබපු නිසා, ඒ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවත් නොවුණු නිසා ඔබත් මාත් අපි හැමදෙනාම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසර තාම මේ අත දුවන සැරිසරන ඇත්තු වෙලා මේ දුක්සහගත සසර අපි කාට හරි කවදාම හෝ දවසක නිමා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සසර පැවැත්මට හේතු වෙන ඒ කෙලෙස් ධර්මයන් මොනවද කියලා හඳුනාගෙන ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය සඳහා ප්‍රතිපදාවක් පිරීමෙන්මයි. ඒ වැරද්ද හඳුනාගෙන වැරද්ද අයින් කරන ප්‍රතිපදාව අපිට ලැබෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා අනුකම්පාවෙන් දේශනා කරන ඒ සද්ධර්මයේ තුලින්. ඒ නිසායි අපි තාමත් වමනාවෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. මේ සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා ඔබත් මමත් අති දීර්ඝ සංසාරේ මේ අත දිව්ව සැරිසරුවා. නිකම්ම නෙමෙයි ඒ දුවන සැරිසරන ජීවිතවලදී විඳ දුක් අනන්තය පරිමාණයි. නොපෙනෙන අතීතයේ පැත්තකින් තබන්ට නූපන්න අනාගත දුකත් පැත්තකින් තබන්ට තම තමන්ට නැඹුරු වෙලා ආවර්ජනා කරලා සිහි කරලා බලන්ට උපන්න දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් කායිකව මානසිකව අපි හැම කෙනෙකුම මොනතරම් දුක් දුම්නස් විඳින්නද කියලා. පින්වත්නි, මේ මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක්. මේ මනුස්ස ලෝකේ නැමැති සුගතියක් වෙලත් මේ තරම් චිත්ත පීඩා කායික පීඩාවන් ඇති වෙනවා නම් දුගතියක පැවැත්ම කෙබඳු වෙන්නේද කියලා නුවණින් සිහි කරලා බලන්න. එහෙම සිහි කරලා බලනකොට අපේ ජීවිතවල ඇති දුක නුවණක් තියෙන කෙනෙකුට තේරෙනවා මෙන්න මෙච්චරයි කියලා තීරණය කරන්න බෑ කියලා. ඉතින් එබඳු දුක්සහගත මේ සසරෙන් අපි හැම කෙනාටම ඒකාන්තෙම මිදී ගන්න කුසල් සම්පත් ඇති හේතු සම්පත් ඇති. එහෙම නොවුනේ නම් බුද්ධෝත්පාද කාලයක සද්ධර්මයේ තියෙන වටපිටාවක මනුස්සාත්මයක් ලබාගෙන ඉන්ද්‍රිය අංග විකල නොවු හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් මෙබඳු වටපිටාවකින් උපදින්නේ නැහැ. මෙබඳු වටපිටාවක් ලබාගත් ධර්මතාවයෙන් කියනවා උත්සාහවත් වුණොත් වීරියවන්ත වුණොත් මේ හැම කෙනෙකුටම සසර නිමා කර ගන්න පුළුවන් කියලා. උත්සාහවත් වුණොත් වීරියවන්ත වුණොත් සසර දුක ගෙවා ගන්න එක අපිට ඒ තරම් අපහසු නෑ කියලා කියන්ට පුළුවන් අතීත කතාවක් මම ඔයගලන්ට පොඩ්ඩක් මතක් කරන්නම්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ
සවැත් නුවර එක සිටු දෙමල්ලෙක් හිටියා. මේ දෙන්නට දරුවෙක් හම්බුණා දියණියක්. දියණියගේ නම සෝනා. ඉතින් බොහොම ආදරෙන් හොරතලයට මේ දියණිය හැදුව ලොකු මහත් වුණා. සුදුසු වයසට පැමුණාට පස්සේ ඒ දෙමව්පිය සුදුසු කුලයකින් අවාහ විවාහ කටයුත්තක් කළා දුන්නා. තමන් සතු සියලු ධනයත් මේ සෝනාවට පවර්ලා දුන්නා. ටික කලකින් මේ දෙමව්පියෝ කලුරිය කළා. ජීවිතේ කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික ගෙවෙද්දී මේ සෝනාවත් අම්මා කෙනෙක් වුණා. කාලය ගෙවෙද්දී නිකන් මේ දරුවෝ 20 දෙනෙකුට අම්මා කෙනෙක් වුණා. ගොඩාක් දරුවෝ හිටපු නිසා මේ සෝනාවට නමක් පට බැඳුනා බහු පුත්තක සෝනා කියලා. බොහෝ පුත්තු ඇති සෝනා කියලා. ඉතින් මේ සෝනා දරුවන්ටත් ස්වාමියාටත් බොහෝම සෙනෙහවන්තයි කාරුණිකයි. ආදරණීය මවක් හැටියට කෙරෙන්න තියෙන සියලු යුතුයකම් දරුවන් කෙරෙහි සියතින් මොහොයලා බලලා කටයුතු කළා. ආදරණීය බිරිඳකින් කෙරෙන්න ඕන සියලු කටයුතු ස්වාමි පුරුෂයා ගැන හොයලා බලලා සියතින්ම කටයුතු කළා. මේ විදිහට කාලයක් ගෙවෙනකොට ඒ ස්වාමි පුරුෂයා කලුරිය කළා. සෝනාවගේ දරුවෝ ගොඩාක් ලොකු වුණාට පස්සේ මේ සෝනා කල්පනා කරනවා මං සතු දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච මහ විශාල ධනයක් තියෙනවා. මේ ධනෙ මන් තියාගෙන පළක් නැහැ. මගේ දරුවන්ට සමසේ බෙදලා දෙන්නට ඕනේ. දරුවෝ කියන්නේ කවදාවත් දෙමව්පියන්ට නොසලකා ඉන්න අය නෙමෙයිනේ. මට තියාගන්න අවශ්‍ය නැහැ. මගේ දරුවෝ මං ගැන බලයිනේ කියන අදහසින් කිසිම කෙනෙකුට වෙනසක් නොකොට සමසිත ඇතුව ඒ දරුවෝ 20 දෙනාටම තමන් සතු ධනෙ බෙදලා දුන්නා. බෙදලා දීලා තමන්ගේ වැඩිමහල් පුතා ළඟට ගියා මේ සෝනා ජීවත් වෙන්න. මුල් කාලෙදී ලොකු පුතාගේ බිරිඳ බොහෝම සෙනෙහසින් ආදරෙන් කරුණාවෙන් සැලකුවත් කාලයක් යනකොට ටිකෙන් ටික වෙනස්කම් කරන බව තේරුණා. දරුවෝ ගොඩාක් ඉද්දි අපි ගාවට ඇවිල්ලා ඉන්නේ අපිට විතරක් වැඩිපුර දින්න හින්දා නෙමෙයිනේ. අනිත් අයටත් හැමෝටම එක වගේ නම් දුන්නේ තවත් දරුවෝ ඉන්නෝනේ කියලා නොඑක් විදි ඇනුම් පද කියන්ට ගත්තා. ඒකින් හිත කලකිරුණු සෝනා මොකද කරන්නේ? දෙවෙනි පුතා ළඟට ගියා. දෙවෙනි පුතාගේ බිරින්දත් ටික කාලයක් යනකොට වෙනස්කම් කරනවා. මේ විදිහට එක දරුවෝ ළඟට ගියා. දරුවෝ 20 දෙනා ගාවටම ටික දවසක් සලකනවා. ඊට පස්සේ නොඑක් විදිහේ වෙනස්කම් කරන්න පටන් ගත්තා. දරුවෝ 20 දෙනෙක් හැදුවත් දරුවෝ 20 දෙනාගෙන්ම පිහිටක් පිළිසරණකුත් නැති වෙච්ච මේ අහිංසක අම්මා තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න තිබුණු දේත් විශ්වාසවන්ත දරුවන්ට දීලා ඒ අතිනුත් රැකවරණයක් නැති වෙච්ච මේ අහිංසක අම්මා ඇඳුම් කැලි දෙකකුත් බෑග් එකකට දමාගෙන ටින් කබලකුත් අතට අරගෙන පාරට බැස්සා. මහා සිටු පවුලක එකම සිටු දියණිය ඇවිලා උපන්න සෝනට ජීවිතේ දෛවය සරදම් කරමින් මහා පාරට පහින්ට වුණා.
අද කාලේ වාහන තිබුණට ඒ කාලවල වාහන තිබුණලා නැහැ. ගොඩක් දෙනෙක් පයින් යන්නේ. පයින් යන අයට විඩා සංසිඳවා ගන්නට අම්බලම් තිබුණා. අනේ මේ සෝනාවගේ වැස්සට තෙමෙන්නේ නැතුව, අවුවට වේලෙන්නේ නැතුව ඉන්ද හිසට හෙවණක් හැටියට හම්බුනේ මෙන්න මේ අම්බලම. ඉතින් මේ අම්බලම පැත්තකට වෙලා ඉන්නකොට දුර ගමන් යන මගින් කෑම කාලා පැත්තකට දාන කොළවල තියෙන ඉඳුල් තමයි මේ සෝනා ආහාරයට ගන්න. මේ විදිහට කාලය ගෙවෙනකොට මේ සෝනට තේරුණා මේ විදිහට හැමදාමත් ඉන්න පුළුවන් කමක් නැහැ. මට ජීවිතේට රැකවරණයක් තියෙන තැනක් හොයාගන්නට ඕනේ, හදාගන්නට ඕනේ කියන සිතක් ඇති වුණා. ඇති වෙලා මං කාගාවට දෝ පිහිටක් පිළිසරණක් හොයාගෙන යන්නේ කියලා කල්පනා කරනකොට ඒ ළඟම මෙහෙණවරණක් තියෙනවා. මෙහෙණින් වහන්සේලා ඉන්නවා, භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. සෝනාවට මතක් වුණා මෙතෙන්ට ගියොත් මට රැකවරණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන සිතෙන් සෝනා එතෙන්ට ගියා. ගිහිල්ලා ඒ භික්ෂුණීන් වහන්සේලාට මතක් කරනවා ආර්යාවනි මට යන්න දෙන්න තැනකුත් නැහැ, කවුරුකුත් නැහැ. මටත් මහාන වෙන්න හිතෙනවා, මට මහාන වෙන්න බැයිද කියලා. එතකොට සෝනාවගේ වයස අවුරුදු 120ක්. ඒ වචනේ මතක් කරනකොට ආශ්‍රව ධර්මයන් ප්‍රහීන නොකළ කෙලෙස් ධර්මයන් ප්‍රහීන නොකළ පෘථග්ජන භික්ෂුණීන් වහන්සේලා සෝනාවට බැනලා යන්න කියනවා. වයසට යනකොට තමයි කාට සිල් මතක් වෙන්නේ. වයසට යනකොට සිල් රකින්න ඕනේ ඉබේම සිල්. පුළුවන් කාලේ භ්‍රමචර්යාවේ හැසිරෙන්නේ නැතුව අන්තිම කාලෙදී ආවහම අපිටත් ගුණ ධර්මයක් පුරා ගන්න වෙන්නේ ලෙඩුන්ට උපස්ථාන කරන්නයි වෙන්නේ. ඒ නිසා මෙහි ඉඳපා කැමති තැනකට යන්න කියලා නොයේක් විදිය දුස්පරස් කිව්වා. තරුණ කාලේ පුළුවන් තරම් නටලා දැන් එනවා අපිට කරදර කරන්න කියලා එක එක්කෙනා එක හිත රිදෙන හිත පෑරෙන වචන කතා කළා. මුළු ලෝකයක්ම වෙනස්කම් කරනකොට ලෝකෙන් වෙනස්කම් ලැබෙන සිතකට සැනසීම, දයාව, කරුණාව ලැබෙන්න ඕනි තැනුලිනුත් හිත රිදීම වෙනකොට ජීවිතයේ කිසියම් දෙයක් කර කියා ගන්න බැරි තත්ත්වයට මෙයමපත් වුණා. හැබැයි මේ සෝනාවගේ අසරණකම දැක්ක එතන හිටපු වැඩිමහල්ම භික්ෂුණිය. එතුමිය මේ සෝනා දිහා බලලා හරි දුක හිතුණා. අනිත් මෙහෙණිවරුන් භික්ෂුණීන් වහන්සේලා අකමැති වුණත් ඒ ලොකු මෑණියෝ මතක් කළා, ලොකු භික්ෂුණී මතක් කළා සෝනාවනි මම ඔබව මහාන කරන්න. අනිත් අයට මතක් කළා මේ නිසා ඔබලට අපහසුතාවයකට මමපත් වෙන්න දෙන්නේ නැහැ. ඒ මුණුත් මම මේට උපස්ථාන කරන්න. මේ විදිහට සෝනාවට පිනක් තිබුණා අර කාරුණික මෑණියන්ගේ කරුණාව දිනා ගන්න. ඒ යටතේ මේ සෝනාව පැවිදි වුණා. දැන් සෝනා භික්ෂුණී ගොඩාක් වයෝවෘද්ධයි. හැබැයි එහෙම වුණාට මේ සෝනාවට හැමදාම ලැබුණේ වෙනස්කම්.
සමහර දවස්වලට මේ ශාසනයේ කොහොමත් ප්‍රතිපදාවක් තියෙනවා. වයසින් වැඩිමල් වුණාට පූජනීය තැන ලැබෙන්නේ භ්‍රමචර්යාවෙන් වැඩිමල් තැනටයි. දානෙට ගියත් වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලා දන් පැන් වළඳලා අන්තිමට ඉවරනකොට සමහර විටක සෝනාවට දාන්නේ නැහැ. ඒත් කිසිම කෙනෙකුට කවදාවත් කියන්නේ මට දාන්නේ නැති වුණා කියලා. ඔක්කොමල වළඳලා අවසන් වුණාම ඒ හැම තැනක්ම සුද්ධ පවිත්‍ර කරන්න හම්බ වෙන්නේ, පඩික්කම් හොදන්න සුද්ධ කරන්න හම්බ වෙන්නේ සෝනාවට. ඒත් කවදාවත් මෙයා බෑ කියන්නේ. එහෙම වැඩ කෙරුවත් මේ සෝනාවට දෙකින් දිගටම ලැබුණ වෙනස්කම් ඒ අර පෘථග්ජන භික්ෂුණීන් වහන්සේලාගෙන්. ඒ කාලේ පුරුද්දක් තිබුණා දවස් 14න් 14ට ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මෙහෙණවරේ ඔක්කොමලා යනවා බණ අහන්න. හැබැයි මේ සෝනාවට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න කවදාවත් ඉඩ ලැබුණේ නැහැ, අවසර ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඇයට හැමදාම පැවරෙනවා වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලා ගියාම මෙහෙණවර සුද්ධ පවිත්‍ර කළා අතු ගාලා ඒ අයට උණු පැන් සිසිල් පැන් හදලා තියන්ට. එක්තරා දවසකුත් හැබැයි මෙහෙම වෙද්දි මේ සෝනා කල්පනා කරනවා ජීවිතයේ මේ තරම් දුක් දුම්නස් විඳින්න වෙන්නේ මේ සසරේ ඉන්න නිසානේ. වෙනස්කම් කරන්න තව කාට හරි පුළුවන්කම තියෙන්නේ මං සසරේ ඉන්න නිසානේ. සසරේ ඉන්න මගේම අඩුපාඩුව මිසක වෙන කාගේවත් වරදක් නෙමෙයි කියන එකයි මේ සෝන හැමදාම හිතුවේ. කිසිම කෙනෙකුට වෛර කළේ නැහැ. ඒක මේ සෝන කල්පනා කළා මට තියෙන එකම රැකවරණේ එකම පිහිට ධර්මය. ඒ හින්දා කවුරු මොන දෙයක් කිව්වත් මගේ හිත එක දස්සමයකටවත් මම රිද්ද ගන්නේ නැහැ, පාර ගන්නෑ. මම ධර්මයෙන් බැහැරට මගේ හිත ගෙනියන්නේ. මම අද ඉඳලා වීර්යයෙන් මොන දෙයක් කෙරුවත් කායගත සතිය වඩනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. අදිෂ්ඨාන කරගෙන මිදුලතු ගෑවත්, ගියතු ගෑවත්, පැන් ටිකක් උණු කෙරුවත්, මල් නෙළුවත් මේ හැම වෙලාවකම කය කෙරෙහි යොමු වෙච්ච වෙන මුකුත් කමටහනක් කෙරුවේ නැහැ, වැඩුවේ නැහැ. මේ ආධ්‍යාත්මික ශරීරයේ කේසා ලෝමා නකා දන්තා තචෝ දන්තා නකා ලෝමා කේසා තච්ච පංචකය අනුලෝම ප්‍රතිලෝමෝ මෙනෙහි කරමින් මේ ශරීරයේ අසුභ කර්මස්ථානයම මෙනෙහි කරමින් හැම වැඩක්ම කරන්ද ගත්තා. මේ කාලෙදී එක දවසක් ඔක්කොමලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ජේතවනාරාමයට යද්දී එදත් පුරුදු විදිහටම සෝනාවට කතා කරලා කියනවා අපි එනකොට හවස් වෙනවා. හවසට පැම් පහසු වෙන්න බෑ, ඇල් වතුර සීතලයි. ඒ නිසා අපිට පැම් පහසු වෙන්න උණු වතුර උණු කරලා තියන්න කියලා සෝනාවට අන කරලා වැඩ කීපයකුත් පවර්ලා ඔක්කොමලා ගියා මෙහෙණවරට ජේතවනාරාමයට බණ අහන්න. වෙනද විදිහටම සෝනාව හිතේ අහිතවත් සිතුවිලි මාත්‍රයක්වත් උපදවන්නේ නැතුව කය කෙරෙහි යොමු වෙච්ච සිහියෙන්ම නැගිටලා වතුර ලිපේ තියන්න කුස්සියට ගියා. වතුර කේතලේ වතුර මුට්ටිය කල්දේරම ලිප උඩින් තියලා ලිපට ගින්දර දාන්න හැදුවා විතරයි.
බොහෝ දවසක් පරිභාවිත චිත්තය නිසා වඩන ලද සිත නිසා එකපාරට සෝනාවගේ හිතේ නීවරණ ධර්ම දුර වෙලා හිත සමාධි වුණා. සමාධි වෙනකොටම මේ සෝනාවගේ හිත සමාධි වෙච්ච බව දැක්කා ජේතවනාරාමේ ඉඳලා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මනෝමය කයින් පෙනී හිටලා සෝනාවට ගාථාවක් දේශනා කළ ඒකේ අර්ථය ප්‍රකාශ කරනවා. යෝචේ වසසතං ජීවි අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තමං කියලා. යම් කෙනෙක් මේ සත්‍ය අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ හිස් ජීවිතයක්. යම් කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියන අර්ථය කුළු ගන්නවලා කැටි කළා දුක්ඛ සමුදය මාර්ග නිරෝධ කියන චතුරාර්ය සත්‍ය හරහා පටිච්චසමුප්පාද දේශනා කරනකොට මේ සෝනාව සිව් පිළිසින් ව්‍යාපත්ව රහත් වුණා. රහත් වෙලා ඇවිල්ලා කල්පනා කරනවා මම මේ බඳු ගුණ විශේෂණයකට පත් වුණා කියලා දන්නේ නැතුව මේ ආර්යයන් අපහු මහා අකුසල් සිද්ධ කරගන්න පුළුවන්. නමුත් මම මේ බඳු ගුණ විශේෂණයක් ලැබුව බව ප්‍රකාශ කරන්න කැමතිත් නැහැ. ඒත් අනිත් අයට අනුකම්පාවෙන්ම මේක මම හංගවන්නට ඕනේ කියන අදහස් ඇතුව සෝනාව පැත්තකට වෙලා හිටියා. ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා භික්ෂුණීන් වහන්සේලා ඇවිල්ලා ඈත තියාම සෝනාවනි අපිට උණු වතුර උණු කෙරුවද කියලා කතා කරගෙන ඇවිල්ලා කුස්සියට ගිහිල්ලා බලනකොට ඉන්න භික්ෂුන් වහන්සේට තරහක් ගියා. උණු වතුර තියා ලිපවත් පත්තු කරගන්න බැරි වෙලා නෙමේ කියලා සැර පරුස වචනයෙන් බයිනකොට සෝනාව කියනවා ආර්යවනි ගින්දර පළක් නැහැ. ඔබතුමීලට අවශ්‍ය උණු වතුරනේ. ලිපේ ගින්දර අවශ්‍ය නැහැ. ඕනේ උණු වතුරනේ. උණු වතුර අරගෙන පෙම්පහස් වෙන්න. ලිපේ ගින්දර බින්දුවක්වත් නැහැ. හැබැයි වතුර හැලිය හොඳටම පැහැෙනවා. උණු වතුර අරගෙන පෙම්පහස් වෙනවා මුණු වෙහෙරවරම උණු වතුර හින්දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඔක්කොමලා බය තැති ගැනීමටපත් වෙලා වැඩිමල්ුණත් අර පුතඥාය ඔක්කොම අනේ ආර්යවනි අපිට සමා වෙන්න ඔබතුමියගේ ගුණ අපිට තේරුම් ගන්න බැරි වුණා කියලා ඔක්කොටකෙන් වැඳ වැටුණා. වැඩිහිටි අයත් අඩුපාඩු වුණා නම් කමා වෙන්න කියලා සමාව ගත්තා. සෝනාව එදත් මධ්‍යස්ථ සිතින්ම ඒ සෝනා තෙරණිය අනිත් අයට අනුකම්පාවෙන් ශාසන අනුග්‍රහයෙන් අනුශාසනා කළා. මේ කාරණාවම මුල් කරගෙන පහු කාලෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මගේ ශාසනයේ ආරද්ධ විරිය ඇති භික්ෂුන් අතර මේ සෝනාව අග්‍රයි කියලා. වෙන මොකුත් නෙමෙයි. වයස අවුරුදු 120කුත් ගිහිල්ලා මුළු ලෝකයක්ම වෙනස්කම් කරද්දී හිතරිද්දද්දී ඒ හැම දෙයක්ම මැඩලගෙන සසර ගෙවා ගන්න තරම් වීර්යවන්ත වෙච්ච නිසා එබඳු වයෝවෘද්ධ උත්තමාවියන්ටත් පින තිබුණු නිසා වීරිය බලෙන් සසර ගෙවා ගන්න පුළුවන් වුණා නම් අද දවසේදී වීර්යය කළොත් ඔබටත් මටත් මේ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි නෑ පුළුවන්මයි. එදා ඒ සෝනාවටත් නිවන් දකින්න හේතු සම්පත් තියෙනවා කියලා පැත්තකට වෙලා හිටියානම් නිවන් දකින්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම වීර්ය කළ නිසාමයි එතුමිය සසරෙන් මිදුනේ. බොහෝ දේ නෙමෙයි යෝනේ, බොහෝ ගැඹුර නෙමෙයි යෝනේ, කැපකිරීම යෝනේ. ඒ නිසා එබඳු
උත්සාහයක් වීරියක් තිබුණොත් අපිට සසරෙන් මිදී ගන්න පුළුවන්. ඒ සඳහා හැමදෙනාම උත්සාහවත් වෙන්න කියනක මතක් කරමින් මම මාතෘකා කළ සතිපට්ඨානෙට අදාළ දහම් කරුණු ටිකක් මම මෙතෙන්ට කියලා දෙනවා. සමහර විට ටිකක් වෙලා යන්නත් පුළුවන්. ඒ වගේම මෙතන ඉඳලා කියලා දෙන ටික ගැඹුරුයි. මේ දුක් සහගත සසර ගෙවා ගන්න අනේ අපිට මේ අවස්ථාවක් වේවා කියන සිත් ඇතුව ඊ타ත්ම ඕනේ කමින් අහන්න කියලා මම මේ හැමෝටම මතක් කරනවා. පින්වතුනි, මම මාතෘකාව වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ වැඩ වසන කාලේ කුරුරට වාසීන් වෙනුවෙන් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව, සිතානුව බලන හැටි. මම ওই ඉස්සෙල්ලා දේශනාවල කායානුපස්සනාව, කායානුව බලන හැටි, වේදනානුපස්සනාව, වේදනාවනුව බලන හැටි පෙන්වුවා. අද මම විස්තර කරන්නේ චිත්තානුපස්සනාව. හැබැයි තව කරුණක් මතක් කරන්න තියෙනවා. පොඩ්ඩක් වෙලා යයි. මේක අතිශයම වටිනව වැදගත්. මේ මහා සතිපට්ඨාන සූත්‍රය සත්‍යයන් අතරින් ගත්තාම මාර්ග සත්‍යයට අයිති සූත්‍ර දේශනාවක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවටයි අයිති. ඒ කියන්නේ දුක දැකලා, දුක ඇතිවීම දැකලා, දුක නැතිවීම දැකපු කෙනෙක් විසින් ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් කළ යුතු වැඩපිළිවෙල කියලා තේරුමක් නැහැ. සාක්ෂාත් කළ යුතු නිරෝධය කියන්නේ මොකද්ද කියන එක පෙන්වන්න නැතුව. සාක්ෂාත් කළ යුතු නිරෝධය පෙන්වන්න විදිහක් නැහැ. දුක ඇතිවෙච්ච හේතුව පෙන්වන්න නැතුව. දුක ඇති වෙන හේතුව පෙන්වන්න විදිහක් නැහැ. දුක කියන එක පෙන්වන්න නැතුව. ඉතින් ඒ නිසා මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ දුක් සහගත සසර අවසන්. ඒක අමාරු නෑ, අපහසු නෑ නුවණක් තියෙන කෙනෙකුට. මේ සතර සතිපට්ඨානේ වඩන්ට ඕනේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය ඇති කෙනා. එතකොට තව පැත්තකින් ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ 5:1 බාහ්‍ය සූත්‍රයේ, භික්ඛු සූත්‍රයේ වගේ සූත්‍රවල පෙන්වන සතිපට්ඨාන භාවනාව කරන්න සුදුසු කෙනා කවුද කියලා. දිට්ඨිය ඍජු කරගෙන සීලේක පිහිටලා, ඍජු දිට්ඨියක් ඇතුව සීලේක පිහිටි කෙනා සුදුසුයි සතිපට්ඨාන භාවනාව කරන්න. ඍජු දිට්ඨියක් ඇති. මොකද්ද ඍජු දිට්ඨිය? ඍජු දිට්ඨිය කියලා කියන්නේ දර්ශන සම්පත්තියෙන් යුක්ත කෙනාට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ කෙලෙස් ටික දුරු වෙන්නේ දර්ශනයකින්. ඒ කෙලෙස් ටික කිසිම කලක කවමදාවත් කෙනෙකුට දර්ශනයකින් තොරව අයින් කරන්න පුළුවන් කමක් නැහැ. දර්ශනයකින්ම ඒ කෙලෙස්ය ඇති වෙනවා කියන එක ධර්මතාවයක්. මේ නැති වෙනවා කියන එක ධර්මතාවයක්. ඒකටත් හේතුවක් තියෙයි.
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනකොට අපි චුට්ටක්වත් පොතපතට විතරක් සීමා වෙන්න ඕනේ නැහැ. න්‍යායකට සීමා වෙන්න ඕනේ නැහැ. අපි වර්තමාන විද්‍යමාන අපේ ජීවිතයෙන්ම අපි ධර්ම හොයාගමු. මේ ඔක්කොටම තේරෙනවා නේද මේ මම ඉන්නවා කියලා. මම පුද්ගලයෙක් කියලා තේරෙනවා. මම කියන්නේ කෙනා තමව තේරුම් ගන්න. තමන්ට තමන් සත්වයෙක් කියලා තේරෙනවා. තමන් පුද්ගලයෙක් කියලා තේරෙනවා. තමන් තව කෙනෙක් සත්වයෙක් පුද්ගලයෙක් බව තේරෙනවා. තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා තේරෙනවා. එතකොට මේ ඉන්න තමන්, මේ ඉන්න මම, මේ ඉන්න පුද්ගලයා කොහේ ඉඳන්ද ආවේ, කොහාටද යන්නේ කියන අදහසක් ඇති වෙනව නම් નિરાයාසයෙන්ම ඇති වෙන්නේ. ඇයි මේ කෙනෙක් ඉන්නවා පේනවා. මේ මම ඉන්නවා කියලා තමන්ට තේරෙනවා. තමන් ඉන්නවා කියලා. තමන් සත්‍වික කියලා තේරෙනවා. තමන් පුද්ගලයෙක් කියලා තේරෙනවා. ඉතින් ඒ ඉන්න පුද්ගලයා එක්ක රූපේ වෙන්න ඕනේ. එක්ක වේදනාව විඳින එකේ වෙන්න ඕනේ. එක්ක සංඥාව හඳුනන එක වෙන්න ඕනේ. එක්ක සංකාරය හිතන එක වෙන්න ඕනේ. එක්ක විඥානය වෙන්න ඕනේ. ඔය ටිකේ වෙන්න ඇති කියන අදහසින් තමයි සක්කාය දිට්ඨියට අහු වෙන්නේ. එහෙම නැත්නම් ඒ ඉන්න මම පෙර කොහේ හරි ඉන්න ඇති. හිටියානම් කොහේ ඉන්න ඇද්ද, කොහොම ඉන්න ඇද්ද, මොන විදිහට ඉන්න ඇද්ද කියන අදහස එනවාමයි. ඉතින් ඒ ඉන්න මම මැරිලා කොහේ යයිද, යනවනම් කොහේ යයිද, කොහාට යයිද කියලා සාධාරණ සැකයක් එනවාමයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි, ඔබ තුලත් මා තුලත් විද්‍යමාන මේ ගතිය. එහෙම පෙර අපර දිගට සැකයක් ආවෙත් දැන් රූප වේදනා සංඥා සංකාර කියන ටික සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් ඇටියට දකින සක්කාය දිට්ඨියට අහු වුනේත් වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ තමන්ව පෙනෙනවා, මම ඉන්නවා කියලා තේරෙනවා, මම සත්‍යයක් කියලා තේරෙනවා. හැබැයි මේ ඉන්න කෙනා හැදුනේ කොහොමද කියන එක දන්නේ නැහැ. ඒ හින්දායි මේ ප්‍රශ්න ටික. තමන්ට තමන්ව පේනවා, තමනුත් ඉන්නවා, සත්වයක් තමන් තේරෙනවා. හැබැයි මේක ඇති උනේ කොහොමද කියලා එයා දන්නේ නැත්තම්, මේ මාව, මේ සත්වයව, මේ පුද්ගලයා හටගත්ත හැටි දන්නේ නැත්තම් નિરાයාසයෙන්මයි මේ ඉන්න පුද්ගලයා කොහේ හරි ඉඳන් එන්න ඇති, කොහාට හරි යයි කියන ප්‍රශ්නේ ඇති වෙනව නම් ඇති වෙන්නේ. ඒ වගේම සක්කාය දිට්ඨිය රූපය හෝ වෙන මම, වේදනාව මම, සංඥා සංකාර විඥාන මම හෝ ඒව ඇසුරු කරගෙන මම හෝ වෙන්න ඇති කියන දෘෂ්ටි ඇති වෙන්නේ નિરાයාසයෙන්මයි. ඔනෝකයි ওই දර්ශනය නැති වුනහම තියෙන ප්‍රශ්නේ. ඔක ගෙවෙන්නේ දර්ශනයකින්. ඒ දර්ශනයට කලින් මට ටිකක් වෙලා යයි. හැබැයි හොඳට අහගෙන ඉන්න. මේ දීර්ඝ සංසාරට සාපේක්ෂව මේක කාලයක්, දීර්ඝ කාලයක් නෙමෙයි. එච්චර අපි දුක් විඳලා තියෙයි. මං වෙනුවෙන් නෙමෙයි, ඕගොල්ලෝ වෙනුවෙන්මයි ඉන්න කියන්නේ. හොඳට අහන්න. ඔයගොල්ලන්ගේ ජීවිතයට අතිශය යහපතක් වෙයි. මේ ටික පැහැදිලි කරලා දෙන්න ඉස්සෙල්ලා මං පොඩි උපමාවක් කියනවා. මේ උපමාවේ හොඳට දක්ෂයෙක් වෙන්න ඉස්සර වෙලා. හොඳට දක්ෂයෙක් වෙන්න. මේ ලෝකේ තියෙන සුවඳවත් මල්. දාස් මලක් හරි නාමලක් හරි ගන්න. මල ගත්තොත් හරි සුවඳයි. සුවඳවත් මල් නැහැ කියලා කිව්වොත් බොරුවක්. සුවඳවත් මල් තියෙයි. දැන් අපි මේක හොයමු පොඩ්ඩක්. මල සුවඳයි. හැබැයි සුවඳ අයිති මලේ කොතෙන්ටද කියලා අපි හෙව්වොත් එක පෙත්තක් ගලවලා ගන්නවා. මේ වගේ පෙත්තෙන් පෙත්ත ගත්තොත් මේ පෙති වලට අයිතිද සුවඳ? නැහැ.
ඊට පස්සේ රේණු වලට අයිතිද සුවඳ? නැහැ. පෙති රේණුයි තියෙන කෙමියට අයිතිද සුවඳ? නැහැ. එහෙනම් නැට්ටට ඒත් නැහැ. එහෙනම් ගහට නැහැ. මල් ගහක් හැදුනා, ගහේ නැට්ටක් හැදුනා, නැට්ටේ කෙමියක් හැදුනා, කෙමියේ මල් පෙති රේණුයි හැදෙනකොටම ඒ නිසාම හටගත්ත සුවඳ ඒ ටිකම අල්ල ගන්නවා. කෙමියයි පෙති රේණුයි ටික පිරෙනකොට හැදෙනකොටම මලෙන් සුවඳ හමනවා. හමන සුවඳ ඒ සුවඳ ඇති කරපු මල් පෙති රේණු කෙමිය කියන ටිකම අල්ලගත්තේ නැත්නම් සුවඳ ඇති මලක් හම්බ වෙන්නේ නැහැ. අපිට සුවඳවත්ම මලක්ම හම්බ වෙනවා. හැබැයි සුවඳ ඇති මලට සුවඳ කොහෙන්ද ගෙනාවේ? ඒ මලෙන්මයි. ඒ මලෙන්ම හටගත්ත සුවඳ ඒ මලම අල්ලගෙන පවතිනවා. හැබැයි මලේ එක රේණුවක්වත් පෙත්තක්වත් කෙමියවත් නැට්ටවත් නෙවෙයි. හරි අමුතු අద్భుත ආශ්චර්යම සිද්ධිය. එහෙම තියෙයි. මල නිසා හටගත්ත සුවඳ ඒ මලම අල්ලගත්තාම සුවඳ කොහෙන්ද හටගත්තේ කොහෙද පිහිටියේ කියලා අහුවොත් කියන්න වෙයි අපිට. රේණු පෙති කෙමිය නැට්ට ගහ ওই ටික නිසා. ගහක් කොහෙන්ද කියලා අහුවොත් අපිට යන්න වෙනවා එහා පැත්තට. ඒිට ඉස්සෙල්ලා ගහක ඇටයකින් යන්න වෙනවා එහා පැත්තට. ඒිට ඉස්සෙල්ලා ගහක ඇටයකින් තමයි මේ ගහ හැදුනේ. ඒ ගහේ හැදුන අත්තක්, අත්තේ හැදුන නැට්ටක්, නැට්ටේ හැදුන මල් කෙමිය. ඒකේ තමයි මේ පෙති රේණු ටික තියෙන්නේ. පිරෙනකොටම සුවඳ එනවා කියන එකට මුකුත් කරන්න ඕනේ නැහැ. කවුරුත් ගේන්න ඕනේ ධර්මතාවය. හොඳට බලන්න මේ මලට සුවඳ එහා පැත්තේ මලෙන් ආවද කියලා? මේ මලේ සුවඳ එහා පැත්තේ මලෙන් ගත්තද? එහා පැත්තේ මලෙන් සුවඳ ටිකක් හරි මේකට ආවද? නෑ. එහෙම නොපැමිණ නොගෙනම හැබැයි පටිච්චසමුප්පාදයක් වුණා. ඒ මල හේතුණ ඇටයක් හදන්න, ඇටේ හේතුණ ගහක් හදන්න, ගහ නැට්ටක් හැදුවා, ඒකේ කෙමියක් හැදුණා, මල් පෙති හැදුණා, සුවඳ ආවා. ඒ සුවඳ හදපු ටිකම අල්ලගත්තාම සුවඳවත් මලක්. හොඳට මතක තබා ගන්න මේ මලේ සුවඳ තියෙන්නේ මල් පෙති රේණු කෙමිය ওই ටික තියෙනකම් විතරයි. පෙති හැලෙනකොට රේණු හැලෙනකොට කෙමිය ගැලවිලා වැටෙනකොට එකම සුවඳක් නැති වෙනවා. හැබැයි මලත් එක්කම සුවඳ පවතිනවා. සුවඳත් එක්ක මල පවතිද්දී ඔය මලේ ඇට මුහු කුරනවා. මලේ පෙති රේණු නටුව හැලෙනකොට සුවඳත් ඒකම අවසන් වෙනවා. හැබැයි ඒ මලේ මෝරපු තව ඇටයක් ආයෙත් තව ගහක් හදනවා. ඒ ගහෙත් අත්තක් හැදෙයි, නැට්ටක් හැදෙයි, කෙමිය හැදෙයි, පෙති රේණුනකොට එකක් අර විදිහම සුවඳවත් වෙයි. දැන් මේ මලේ සුවඳ දශමයක්වත් එහා මලට ගියාද? නෑ. හැමදාම අතීතයේදීත් සුවඳවත් මල් ලෝකෙ තිබුණා. දැනුත් සුවඳවත් මල් තියෙනවා. අනාගතයටත් මේ ලෝකේ ගොඩාක් සුවඳති මල් පිපෙයි. කිසිම දවසක අතීත මලක සුවඳ වර්තමාන මලට ගෙනාවේ නැහැ. වර්තමාන මලේ සුවඳ අනාගත මලට යන්නේ. හැමදාම ඒ මල් ටික ඇසුරු කරගෙන පවතින සුවඳ ඒ පෙති රේණු ටිකත් එක්කම සුවඳ අවසන් වෙනවා.
හැබැයි ඒ මලෙන් හැදුණු ඇටයක් තමයි පැලවෙන්නේ. සුවඳේ ගනුදෙනුවක් නැහැ. සුවඳ යන්නේ. ඔබට ගැඹුරු පටිච්ච සමුප්පාද ධර්මයක් කියලා දෙන්න මම ගත්ත සරල උපමාවක්. මලක තියෙන සුවඳට මම අද දවසේදී උපමා කරන්න ඔබේ ජීවිතය. මේ මම කියන කම, මේ සත්වයා කියන හැඟීම, මේ පුද්ගලයා කියන හැඟීම, මම කියන හැඟීම ඔබ ගාව අද තියෙන. ඔබට හිතෙනවනේ මේ මම කියලා, මේ පුද්ගලයෙක් කියලා, මේ සත්වයෙක් කියලා කියන හැඟීම. ඔය හැඟීම කොහෙද උපන්නේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජිතෙත් නිවිසමන නිවිසති. මේ මම පුද්ගලයා සත්වයා කියන මේ හැඟීම ඉපදුනේ පුරාණ කර්මයට හටගත්ත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ නිසාම හටගෙන ඒ ධර්මතා පහම ඇසුරු කරන තණ්හාවටයි. මලේ පෙති රේණු කෙමිය නැට්ට ගහ වගේ උපමා කළේ මම පුරාණ කර්මයට හටගත් විඥානාප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ. මේ විපාක ස්කන්ධ පහ හැදෙනකොටම පස්සපච්චය වේදනා කියන ධර්මතාවයේ උපදිනකොටම ඒක රස විඳ ගැනීම අනුව බලන පුද්ගලයා නිර්මාණය වෙලා ඒ පුද්ගලයා ඒ ටිකම අල්ල ගන්නවා කියන එක ධර්මතාවයක්. කිසිම වෙලාවක මලේ සුවඳ කොහෙන්වත් ආවේ නැහැ. අර ටික නිසාම හටගෙන ඒ ටිකම අල්ලගත්තා වගේ පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකේ මම මේ රළු වශයෙන් දල වශයෙන් කියන එකින් එක මට විස්තර කළ හැකි. ඒ මුණුත් එළි වෙනකම් බණ අහන්න වෙයි. අර දල ටිකක් කියන්නම්. පස්සේ මම කාලෙකදී එකින් එක තෝරලා දෙන්න. මේ විපාක ස්කන්ධ ටික ප්‍රතිසන්දි විඥානයේ හේතු වුණා කය නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙන්න විඥානයේ නාම රූප වෙනවා. ඒක හේතු වුණා ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික හැදෙන්න. ආයතන ටික හේතු වුණා රූප ශබ්ද ගන්ධ කියන බාහිර අරමුණු ස්පර්ශ වෙන්න. ස්පර්ශ වෙච්ච එක හේතු වුණා සැප හෝ දුක් හෝ කියන වේදනාවක් එන්න. අන්නේ වේදනාව ඇති වෙනවත් එක්කම වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන පුද්ගල භාවය, රස විඳ ගැනීම අනුව බලන කමම පුද්ගල භාවය නිර්මාණය බිහිවීම. ඒක ධර්මතාවයක්. අර ටික සම්පූර්ණ වෙනකොට සුවඳ කවුරුවත් ගෙනාවෙවත් දෙයියෙක් මෙවුවත් නැතු උපදිනවා කියනක ධර්මතාවයක් වගේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව පුද්ගල භාවය තියෙන තණ්හාවේ ඒ ටික නිසාම ඇති වෙලා ඒ ටිකම අල්ල ගන්නවා. දැන් මේ ස්කන්ධ ටික නිසාම හටගත්තු පුද්ගල භව ස්කන්ධ ටිකම අල්ල ගත්තාම රූපේද මම කියලා බැලුවොත් නෑ. අර සුවඳ මල් පෙත්තද කෙමියද රේණුද කියලා එකින් එක බැලුවොත් එකකවත් නෑ සුවඳ. හැබැයි ඒ ටික නිසාම හටගෙන ඒ ටිකම අල්ල ගත්තා වගේ මම කියනකම සත්වයා කියනකම රූපේද වේදනාවද සංඥාවද සංකාරද විඥානේද නෑ එකක්වත්. හැබැයි ඒ ටික නිසාම හටගත්ත පුද්ගල භාවය ඒ ටිකම අල්ල ගත්තාම හැමදාම ආත්ම භාවයක් තියෙයි. හැමදාම සුවඳවත් මලක් තියනවා වගේ හැමදාම පුද්ගලයෙක් ඉඳි. මේ පුද්ගලයා සත්වයාට හේතුව මොකද්ද? වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව ආයතන. ආයතන හේතුව නාම රූප. නාම රූප විඥාන. විඥානෙට හේතුව අනිත් පැත්තේ ගහට යන්න වෙනවා. මේ ගහට හේතුව මොකද? අනිත් පැත්තේ ගහේ යටේකින් වගේ පෙර ජීවිතයේ කර්මයකින්. පෙර ජීවිතයේ කර්මය නිසායි ප්‍රතිසන්දිසිත, ඒ නිසායි නාම රූප, ඒ නිසායි ආයතන, ඒ නිසායි ස්පර්ශය, ඒ නිසායි වේදනාව ඇති වෙනකොටම තණ්හාව ඉපදිලා පුද්ගල භාවය ඇති වෙනවා.
දැන් මේ ස්කන්ධ ටික තියෙන තාක් පුද්ගලයා ඉන්නවා. මල් පෙති රේණු කෙමිය ඇති තාක් සුවඳ තියෙනවා වගේ යම් කලක පෙති රේණු කෙමිය හැලෙන දවසටයි සුවඳ ඉවර වෙන්නේ. ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පවතින තාක් මම ඉන්නවා, මේ පුද්ගලයා ඉන්නවා, සත්වයා ඉන්නවා. මේ ටික නැති වෙන දවසට පුද්ගලයක් නැහැ. හැබැයි මෙහෙම වෙද්දී සුවඳ පෙතිටේන ටික නිසා උපන්න සුවඳ ඒකම ඇසුරු කරගෙන පවතිද්දී මල මුහු කරලා ඇට මෝරනවා වගේ මේ ස්කන්ධ ටික නිසාම හටගත්ත මම ස්කන්ධ ටිකම ඇසුරු වෙනකොට ජීවත් වෙනකොට කර්ම රැස් වෙනවා. පුද්ගලයා පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර රැස් කර ගන්නවා. ස්කන්ධ ටික ඉවර වෙනකොට පෙති හැලෙනකොට සුවඳත් ඉවරයි වගේ ස්කන්ධ ටික ඉවර වෙනකොට මේ මමත් ඉවරයි, මේ සත්‍යයත් ඉවරයි, පුද්ගල භාවයත් ඉවරයි. හැබැයි මෙතන කරපු මේ කර්මයේ හේතු වෙන නැවතත් ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙනවා. ආයත් නාම රූප වෙලා ආයතන ඇතුළේ ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනකොටම ආයත් තණ්හාව ඇති වෙලා පුද්ගල භාවය ඇති වෙලා ආයත් පුද්ගල භාවය ඇති වෙනවා. අර සුවඳ වගේ අතීතයේ හිටපු කිසිම කෙනෙක් මෙතෙන්ට ආවෙවත් මෙතෙන්ට අතීතෙන් කෙනෙක් ආවෙවත් අතීතෙන් කෙනෙක් මෙහාට ආවෙවත් එහෙන් මෙහාට මොනවත් ගත්තේවත් නැතුව මේ මම කියන පුද්ගලයා අද මම කියන මේ හැඟීම මේ පුද්ගලයා මෙතනින් එහාට යන්නෙත් නැතුව මෙහි යමක් එතනින් ගන්නෙත් නැතුව ලෝකේ පටිච්ච සමුපාදය සිද්ධ වෙනවා. හැමදාම සුවඳවත් මල් තිබුණා වගේ අතීතයේදීත් මම හිටියා. එදත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් අනන්ත පරිමාණ දුක් විඳා. අදත් මම ඉන්නවා. අදත් මම ඉපදීමේ ලෙඩවීමේ මහලු වීමේ දුක් අප්‍රියං හා එක්වීමේ ප්‍රියංගෙන් වෙනුවේ හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක් විඳිනවා අද. අනාගතයටත් මේ විදිහටම ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් හිස් නැහැ. හැබැයි කිසිම කලක අතීතයෙන් දැන් ආවවත් අනාගතයට යන්නේවත් නැති පටිච්ච සමුප්පාද සිද්ධියක් වෙයි. මතක තබා ගන්න. අතීතයේදී සුවඳවත් මල් ගුඩ තිබුණා. දැනුත් අතිශයම සුවඳවත් මල් තියෙයි. අනාගතයට සුවඳවත් මල් තියෙයි. කිසිම කලක පෙර ගහේ සුවඳෙන් චුට්ටක්වත් මේ මල සුවඳ කරන්නේ මේ මලේ සුවඳ චුට්ටක්වත් අනාගත මල සුවඳ කරන්නේ. හැබැයි හැමදාම සුවඳවත් මල් ලෝකෙතියි. ඒ වගේ අතීතේ දුක් විඳ මම චුට්ටක්වත් මෙතෙන්ටවත් මෙතන දුක් විඳින මම අනාගතයට යෑමක්වත් වෙන්නේ නැහැ. මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ වුණොත් එයාට තේරෙනවා ජාති කියන්නේ මේ මගේ ඉපදීම උනේ මොකක් නිසාද? තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටික නිසායි ජාතිය පුද්ගල භාවය උනේ. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික ඇති උනේ කොහේද? විඥාන නාම රූප සලආයතන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටිකේ. විපාක ස්කන්ධ ටික ඇති උනේ මොකේද? පෙර අවිද්‍යා කර්මෙන්. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් ඇතිලා විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුණු ගමන් පුද්ගලයා ඇති වුණා කියලා දකිනකොට කීයටවත් එයා මම කොහෙද හිටියේ කොහොම ඉඳද්ද කියලා අතීතයට දුවන්නේ. අද කර්ම රැස් වුණොත් අනාගතයේ විපාක ස්කන්ධ හම්බ වෙයි. විපාක ස්කන්ධ ටික හැදුනොත් අනාගතයට ස්කන්ධ ටිකට කෙලෙස් යෙදෙයි. කෙලෙස් යෙදුනොත් පුද්ගල භාවය උපදිනවා කියලා දකින හින්දා අනාගතයට ජරා මරණ දුක හිස් නැහැ කියලා දකින. හැබැයි මෙහි ඉඳන් ගියා කියලා දකින්නේ. මලේ
උපමෙය්‍ය ඔබට ගැඹුරු නම් උපමාව 3-4 සැරයක් එහාට මෙහාට යන්න. මලේ උපමාව අරගෙන කිසිම දවසක මේ මලේ සුවඳ කොහෙ තියෙන්නේ නැද්ද? තිබුණා නම් මොන විදිහට තියෙන්නේ නැද්ද? මොන විදිහට වෙලා මොන විදිහට තිබිලා මොන විදිහට සුවඳ මෙතෙන්ට ඇද්ද එන්නේ ඇද්ද කියලා ඔබට ප්‍රශ්නාර්ථයක් එයිද කියලා බලන්න. එන්නේ මේ සුවඳ අනාගතේ මලකට යයිද? යනවනම් කොහොම යයිද? මොන විදිහට යයිද කියලා ඔබට ප්‍රශ්නාර්ථයක් එයිද කියලා බලන්න. එන්නේ හැබැයි ඔබ දන්නවා පටිච්චසමුප්පාද සිද්ධිය. සුවඳත් මලුත් තියෙයි. හැබැයි සුවඳ කොහටවත් ගිහිල්ලත් නැහැ, ගෙනල්ලත් නැහැ. ඒ වගේම ජරා මරණ දුක් විඳින පුද්ගලයෙකුත් පෙනෙයි. ඒ පුද්ගලයා කොහෙන්වත් ඇවිල්ලවත් කොහටවත් ගිහිල්ලා නැහැ. හැබැයි පටිච්චසමුප්පාද ධර්මතාවයක් පෙනේ. මෙන්න මේ දර්ශනය හොඳට පොලිස් වුණොත් පුද්ගලයා ඉපදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දැක්කොත් සක්කාය දිට්ඨිය හිටින්නේ නැහැ. රූපේද සත්‍ය, වේදනාව, සංඥා, සංකාර, විඥානයේ සත්‍යය කියලා ස්කන්ධ ටිකේ දිට්ඨි වශයෙන් ඇසුරු කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒ ටික නිසාම හටගත්ත කෙලෙස් ඒක ඇසුරු කරන නිසායි වෙන්නේ කියන නුවණ තියෙයි. පටිච්චසමුප්පාදේ නුවණින්දා පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති හිටින්නේ මම අතීතයේ හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොන විදිහට ඉඳද්ද කියලා අපරන්තේටවත් මම මැරිලා යයිද යනවනම් කොහාට යයිද කියලා පුබ්බන්තේට අපරන්තේට දුවන්නේ. මෙන්න මේ දර්ශනයට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. ඔනෝයි දර්ශනයට විතරමයි මේ ಜಾතිය ඇති වෙන පුද්ගලයා ඇති වෙන ඉන්නවා පුද්ගලයේ සත්‍යයේ පෙනෙනවා. එයා ඇති වෙච්ච හැටි දැක්ක දකින පටිච්චසමුපාදේ හරය දැක්ක දකින කෙනෙකුට විතරමයි සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව නැති වෙන්නේ. රූපේ කැඩුවා කියලා වේදනා සංඥා සංකාර විඥාන ටික පහුරු ගෑවා කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික නැති වෙන්නේ. මොකද ඒව ඇතුලේ තිබුණේව නෙමෙයි නිසා. මල් පෙත්තක් කඩලා කුඩු කළා බැලුවා කියලා සුවඳ අහුවෙන්නේ නැහැ. මොකද ඒකේ නොතිබුණු නිසා. සුවඳ කියන එක ඇති උනේ කොහොමද කියන එක දකින්න නම් පෙර ඇටයකින් හැදුන ගහක් ගහ නිසා අත්තක් හැදුනා අත්තේ කෙමිය හැදුනා කෙමිහින්දා මල් හැදුනා මල් හින්දා රේණු හැදුනා එතකොටම ඇති වෙච්ච සුවඳ මෙහෙම අල්ලගෙන නේද කියලා මේ සිද්ධියම හිතන්න වෙනවා. එකකින් විතරක් බලන්න බෑ. පෙත්තක් හරි රේණුවක් හරි කඩලා කුඩු කරලා ඉවරලා සුවඳ කොයිද තියන්නේ කියලා එව්වට හොයන්න බෑ වගේ. ස්කන්ධයක් පවුරු ගෑවා කියලා සක්කාය දිට්ඨිය කියන එක අයින් කරන්න බෑ. සක්කාය දිට්ඨිය කියන්නේ පුද්ගලයේ ආරම්භය එන දර්ශන දැක්ම පුද්ගලයා කියන එක ඇති උනේ මෙහෙමයි කියන සිද්ධියට ඒක නැති වෙන්නේ. මෙන්න මේ දර්ශනය ඇති කරගත්තට පස්සේ මේක පිරිසිඳ දකින්න තැනට දැන් මේ අපි අනුවාට අහලා දැනගත්තා. නමුත් පේන්නේ හැබැයි මොකද්ද එකක් අමුතුව මතක් කරුවා කියන වගේ තැනකින් අනුමාන ඥානයක් තියෙයි. දැන් ඒ බඳු කෙනා සතිපට්ඨාන චිත්තානුපස්සනාව වඩන්න. කලින් මම කායानुපස්සනාව කළ නිසා වේදනානුපස්සනාව කළ නිසා මේ චිත්තානුපස්සනාව යම් කෙනෙක් කළොත් බොහෝම ඉක්මනට නීවරණ ධර්ම දුරු වෙනවා. ඒ නීවරණ ධර්ම දුරු වෙච්ච කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනේ ගෙවෙන පටිච්ච සමුප්පාද දර්ශනය දකින්නවා කියන එක අමාරු නෙමෙයි සිත් උපදවන්නවත් ඕනේ. ඊට හිත නැඹුරු කිරීම ප්‍රමාණවත් ශනිකව යට තේරෙනවා. අද මේ ටික කිව්වට තේරෙන්නේ නැත්තේ ආවරණීය ධර්ම වැඩි නිසා. ඒ නිසා ওই ටික දැනගත්ත කෙනා කල යුතුයි සිතානුව බලන්නක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දොමනසං. මහණෙනි සිතෙහි සිතානුව බලන්ද කෙලස් තවන වැර ඇතුව මන නුවණින් යුක්ත වූ සිහියෙන් ලෝභ ද්වේෂ දෙක හික්මෙන විදියට කොහොමද බලන්නේ?
සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. රාග සහිත සිත රාග සහිත සිතයි කියලා හොඳට නුවණින් දකිනවා. විතරාගං වා චිත්තං විතරාගං චිත්තං මේ විතරාග සිතයි කියලා දකිනවා. මේ ද්වේෂ සහගත සිතයි මේ විත දෝෂ සිතයි මේ මෝහ සිතයි මේ මෝහය දුරු වෙච්ච සිතයි කියලා හඳුනා ගන්නවා. මේ හැකුළුණු සිතයි මේ විසිරුණු සිතයි කියලා සංකිට්තං වා චිත්තං වික්කිට්තං වා චිත්තං කියලා හොඳට හඳුනා ගන්නවා. මේ මහග්ගත සිතයි මහත් බවට විපුල බවට ශ්‍රේෂ්ඨත්වයේ ගිය සිතයි මේ අමහග්ගත නොවැඩුණු මහත් බවට නොගිය සිතයි කියලා හඳුනා ගන්නවා. මේ සවුත්තර උතුම් සිත මේ ඊතා උතුම් සිතයි කියලා හඳුනා ගන්නවා. අනුත්තර සිතයි කියලා. මේ අසමාහිත එකඟ නොවුණු සිතයි මේ එකඟ වෙච්ච සිතයි කියලා හඳුනා ගන්නවා. මේ කෙලෙසුන්ගේ මිදුණු සිතයි මේ කෙලෙසුන්ගේ නොමිදුණු සිතයි කියලා හඳුනා ගන්නවා කියලා මාතෘකාව තියෙනවා සිත් 16ක් ගැන. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ චිත්තානුපස්සනාවට සිත් 16ක් තියෙනවා කියලා. හිත් 16ක් අනුව බලන්න ඕනේ කියලා. නමුත් ඒකෙදි නෝනෙන් බැලිය යුතු පරයයක් තියෙයි. මේ චිත්තානුපස්සනාවේ බලන ආකාරයත් ඒක බලන්නේ කුමන අර්ථයක් සඳහාද කියන එකක් තියෙනවා. ඒ ටික අතිශයම වටිනවා. හැබැයි ඒ ටික පෙන්වන්න මට මේ ටික කියලා ඉන්න වෙනවා. ඇත්තටම මේ චිත්තානුපස්සනාවේ සිත් 16න් ප්‍රධාන වශයෙන් विद्यमान සිත් 8යි. ඊතුරු 8 අර ඉහත කී සිත් 8 ගුණ ගති. උදාහරණයක් හැටියට ගත්තොත් අපි මේ සිත් ටිකෙන් රාග සහිත සිත, ද්වේෂ සහිත සිත, මෝහ සහිත සිත, හැකුළුණු සිත, විසිරුණු සිත කියන සිත් පහක් තියෙයි. අනිත් පැත්තට එතනම තියෙනවා විත රාග සිත, විත දෝෂ සිත, විත මෝහ සිත කියලා නික්ලේශී සිත් 3ක්. 8යි. කෙලෙස් සහගතයි නික්ලේශී මේ සිත් 8 දෙකට බෙදුවාම තව පැත්තකින් ගත්තාම රාග දේශ මොහ කියන තැන හැකුළුණු විසිරුණු කියන තැන නීවරණ ධර්මතා පහ තියෙන්නේ. මේ සිත් පහේ මෙතන තියෙන්නේ නීවරණයෙන් මිදුණු සිත් 3. මේ සිත් 8 ඔය සිත් 8 තමයි ගුණ ගති ටිකක් තියෙනවා. මොකද්ද ගුණ ගති 8ක් තියෙනවා. මහග්ගත අමහග්ගත සවුත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත. බලන්න එහෙම සිත් තියනවද කියලා. මහග්ගත අමහග්ගත එකමට ගන්න. මහග්ගත කියලා කියන්නේ මහත් බවට විපුල බවට ශ්‍රේෂ්ඨත්වයට ගිය සිත්. මහත් ගත සිත් හැටියට අපිට හම්බ වෙන්නේ මොකද්ද? විතරාගී, විත දෝෂී, විත මෝහී කියපු සිත් 3යි. අමහග්ගත ශ්‍රේෂ්ඨත්වයට නොගිය, මහත්වයට නොගිය, විපුලත්වයට නොගිය සිත් හැටියට හම්බ වෙන්නේ රාග සහිත සිත, ද්වේෂ සහිත සිත, මෝහ සහිත සිත, හැකුළුණු සිත, විසිරුණු සිත. මහග්ගතම සවුත්තරං සිත්තං අනුත්තරං සිත්තං. සවුත්තර සිත් හැටියට හම්බ වෙන්නේ රාග, ද්වේෂ, මෝහ, හැකුළුණු විසිරුණු සිත්. අනුත්තර සිත් හැටියට හම්බ වෙන්නේ විත රාග, විත දෝෂ, විත මෝහ සිත්. එතෙන්දි සවුත්තර කියන ධර්මය විතරක් වෙනසකට බෙදෙනවා. කාම භූමියට සාපේක්ෂව රූප අරූප ධර්මය සවුත්තරයි, අනුත්තරයි, කාමවචර සවුත්තරයි. කාමවචර රූපවචර ධර්මය සවුත්තරයි, අරූපවචර ලෝකෝත්තර අනුත්තරයි.
කාමවචර, රූපවචර, අරූපවචර, සවුත්තරයි, ලෝකෝත්තර, අනුත්තරයි කියලා අනුපූර්ව බෙදනවා. හරි. ඊට පස්සේ සමාහිත, අසමාහිත කියන ભેදය ගන්න. රාග සහිත සිත අසමාහිත සිතක්. ද්වේෂ සහිත සිත අසමාහිත සිතක්. මෝහ සහිත සිත අසමාහිත සිතක්. ඊගාවට සංකීර්ත සිත, හැකුළුණු සිත, විසිරුණු සිත අසමාහිත සිත. සමාහිත සිත කියලා කියන්නේ මොනවද? විතරාග, විතදෝෂ, විතමෝහ. ඊටසේ විමුක්තං අවිමුක්තං චිත්තං. විමුක්ත සිත, අවිමුක්ත සිත. රාග සහගත, දේශ සහගත, සරාග සිත, සදෝෂ සිත, මෝහ සිත, හැකුළුණු සිත, විසිරුණු සිත, අවිමුක්ත සිත, කෙලෙසුන්ගේ නොමුදුණු සිත. විතරාග, විතදෝෂ, විතමෝහ සිත, කෙලෙසුන්ගේ මිදුණු සිත. අර සිත් අටේ ගුණාත්මක අටයි මේ මට මේක විස්තර කරන්න වෙනවා. එතනදී රාග සහිත සිත, රාග සහිත හිතයි කියලා හඳුනා ගන්න. ඕගොල්ලන්ට රූපයක් බලනකොට, සද්දයක් අහනකොට චිත්තානුපස්සනාවෙන් මේ සතිපට්ඨානෙන් කරන ප්‍රධානම කෘත්‍ය හඳුනා ගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනය අනුව විසිරිලා පැතිරිලා තියෙන අපේ මනස සම්පූර්ණයෙන්ම නවත්තන මේ සතිපට්ඨානෙ. කායानुපස්සනාවෙත් එහෙමයි, වේදනානුපස්සනාවෙත් එහෙමයි, චිත්තානුපස්සනාවෙත් එහෙමයි. ඕගලන්ට අද දවසේදී හම්බ වෙන්නේ රාග සහගත හිතක් නෙමෙයි. මං ආදරය කරන ගෑනු ළමයෙක්, මං ආදරය කරන පිරිමි ළමයෙක්, මම ආස කරන ලස්සන මලක් කියලා රාගය, ඒ කියන්නේ කැමැත්තෙන් ඇලෙන වස්තු ඕගලන්ට හම්බ වෙන්නේ. ඕගලන්ට කැමැත්තෙන් ඇලෙන බාහිර වස්තු හම්බ වුණාමයි ලෝභ දේශ දෙකටපත් වෙන්නේ. විනය ලෝකයේ අභිජ්ජා දෝමනස මේ හිතානුව බලන්න කියන්නේ ලෝභ දේශ දෙක හික්මෙන්ද. කැමැති මලක්, කැමැති ළමයෙක් හම්බ වුණාම ඇලෙනවා. ලෝභය එනවා. කැමැති මල, කැමැති ළමයා කැමැතිසේ නොපවතින උට අකමැත්ත එනවා, ද්වේෂය එනවා. ලෝභ දේශ දෙකටපත් වෙන එක වළක්වන්න බෑ. කැමැති අකමැති ද්‍රව්‍යයක් හම්බ වෙනකොට. ඒක හම්බ වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ලෝභ දේශ දෙකටපත් වෙන්න ඕගොල්ලෝ චිත්තානුපස්සනාව වඩනවා. ඒ කියන්නේ හරි ලස්සනයි කියලා කැමැත්තක් ඇති වෙනකොටම දැන් මගේ සිත සරාගයි නේද කියලා හඳුනාගත්තා නම් අර රූපේ ලස්සනයි නෙමෙයි, අර ගෑනු ළමයා ලස්සනයි නෙමෙයි, අර පිරිමි ළමයා ලස්සනයි නෙමෙයි, ඒ රූපේ නිසා ලස්සන ගෑනු ළමයා, ලස්සන පිරිමි ළමයා කියන අදහසක් සිටි ඇති වෙලා නේද? සරාගං වචිත බාහිරේ ඉඳලා ආධ්‍යාත්මිකට ආපු ආධ්‍යාත්මික පැත්තේ කැමැති ගතිය ඇති වෙලා කියන එක හඳුනාගත්ත ගමම්ම ඇලෙන්න ගැටෙන්න වස්තුවක් නිර්මාණය වෙන්නේ. අද දවසේදී ඔබට හම්බ වෙන්නේ සදෝසං වචිත්තං, ද්වේෂේ බාහිරින්. මම අකමැති අර මිනිස්සයා, අකමැති මිනිස්සයාට හොඳ වැඩේ උනේ කියලා ලෝභය එන්න පුළුවන්. අකමැති මිනිස්සයා මාංගාව හම්බෙන්න එනවා කියලා ද්වේෂය එන්න පුළුවන්. අකමැති කෙනෙක් නිසා ලෝභ දේශ දෙක ඇති වෙනවා නම් චිත්තානුපස්සනාව තියෙන විනය ලෝකයේ අභිජ්ජා දෝමනස. ලෝභ දේශ දෙක හික්මවන්න. ඔබ ඒ රූපය දකින්නකොට අකමැත්තක් වෙනවා කියන්නේ අහවලා හොඳ නෑ කියලා මේ සිත දැන් ද්වේෂ සහගතයි නේද? සිතේ මේ ද්වේෂයේදී නේද කියලා ඔබ සිතානුව දකින්නකම තිබුණා නම් ඔබ කිසි වෙලාවක අකමැති ද්‍රව්‍යයක් නිර්මාණය වෙන්නේ නැහැ ඔබට. අකමැති පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ නැහැ ඔබට. ඒ රූපය නිසා අර පුද්ගලයා හොඳ නැහැ කියලා පටික සිතක්, ද්වේෂ සිතක්, සදෝසං වචිත්තං, සදෝසං චිත්තං තිපජන් මේ ද්වේෂ සහගත හිතයි කියලා ටක් ගාලා හඳුනා ගන්නව නොවනි. එහෙම වුණා නම් අර කෙනා හොඳ නැහැ, අර දේ හොඳ නැති තත්ත්වයට ඔබපත් වෙන්නේ නැහැ. ඇලෙන්න ගැටෙන්න දෙකට යන්නේ. ඒකටයි මේ චිත්තානුපස්සනාව තියෙන්නේ. බාහිරට යන එකත් නතර වෙනවා, ලෝභ දේශ දෙකත් අතහැරෙනවා, තමන් තුල හිත එකඟ වෙනවා. ඒකම ඒ රාගසිතත්
ඒ ද්වේෂසිතත් ඔබ හඳුනනවා. මොකද්ද? තමන්ගේ සිත රාගයි කියලා හඳුනනවා, තමන්ගේ සිත ද්වේෂයි කියලා හඳුනනවා. ඒ වගේම උපේක්ෂාවේ මෝහය තියෙනවා, තමන්ගේ සිත මෝහයි කියලා හඳුනනවා. හඳුනගත්තාම තියෙන්නේ බාහිර වස්තුවක් මත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මෝඩකමින් තමන්ව පැටලෙන එකෙන් අතහැරෙනවා. ලෝභ දේශ දෙකටපත් වෙන එක නතර වෙනවා. බාහිර ආයතනයට හිත විසිරෙන එක නතර වෙනවා. තමන් තුල හිත පවතිනවා. ඒ විතරක් නෙමෙයි. ඒ හිතය හඳුන ගන්නවා. මේ මට්ටම අමහග්ගත සිතක ලක්ෂණයක්. මහත් වූ ශ්‍රේෂ්ඨත්වයට නොගිය සිතක් නේද මේ? එකම සෞත්තර සිතක් නේද මේ? අසමාහිත සිතක් නේද මේ මට්ටම? කෙලෙසුන්ගේ නොමිදුණු සිතක් නේද කියලා තඳුන ගන්නවා. ඒ රාග සිත, ද්වේෂ සිත. මේ මට්ටමේ සිතක් පරිහරණය කරන තාක් මිදෙන්නේ නැහැ කෙලෙසුන්ගෙන්. සමාහිත අසමාහිත දෙයක් භාවිතා කරන තාක් සමාධිමත් වෙන්නේ නැහැ මනස කියන එක තේරෙනවා යාට. සෞත්තර දෙයක් පරිහරණය කරන තාක් අනුත්තර වෙන්නේ මේ සිත. අමහග්ගත දෙයක් පරිහරණය කරන තාක් මහග්ගත වෙන්නේ. ශ්‍රේෂ්ඨත්වයකට යන්නේ හොඳට තේරෙනවා. ඒකම යම් වෙලාවක දකින කාල වෙලා ගිහින් මම කීටි කරන්නම්. මෙන්න මේ විදිහයි මේ චිත්තානුපස්සනාවේදී අර්ථය නිර්මාණය විය යුත්තේ. මේක කෙනෙකුට කායගත සතියටත් වඩා ශීඝ්‍රයෙන් වේගෙන් හොඳට කරන්න පුළුවන්. නැවක් ගිලෙනකොට ගිලෙන වෙලාවේදී පීනන්න පුරුදු වෙන්න බෑ. ඉතල පුරුදු වෙලා ඉන්න වෙනවා. ඒ වගේ ඔබට මනාපයක් අමනාපයක් ඇති වෙන වෙලාවේදී චිත්තානුපස්සනාව බලනවා කියන එකකටපත් වෙන්න බෑ. ඔබ කලින් හිතානුව බලන්න දවස පුරාවට මුසාවලත්තල හුරු වෙලා තිබුණොත් අදාළ කාරණා වෙද්දී ඔබට බැරි නෑ. ජීවිතේට මහා දුකක් එන තැනදී දුකටපත් වෙන්නේ නැතුව මේ සිත ද්වේෂයි නේද? හිතට අමනාපයක් ඇති වෙලා නේද කියන එක සිහි කරගන්න බැරි නෑ. මුළු ලෝකයක්ම තණ්හාවෙන් බරිත වෙලා මිරිකෙන අරමුණක් එද්දි චුට්ටක බාහිර අරමුණ නැමෙන්නේ නැතු මගේ සිත සරාගයි නේද කියලා සිහි කිරීම පමණකින්ම Taman තුලම සිත නතර වෙන මට්ටමට ඔබට ඇදුවේ හැකි. හැබැයි ඔබ gedara doredit ටික අභ්‍යාස කරන්න හුරු වුණොත් බාහිර අරමුණු ටික නිසා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නිසා Tamanගේ සිතේ මෙබඳු ගතිය යෙදෙනව නේද කියන එක ටික හුරු කළොත් ඒ වෙනුවට මල හොඳයි ළමයා හොඳයි gedara හොඳයි කියලා හොඳ නරක දෙක බාහිරට බාර දෙන්නේ නැතුව බාහිර වස්තු හොඳ හා නරක කියන ආකාරයේ දැනුමක් Taman තුල ඉපදිලා සිත් ඉපදිලා කියන එක ටික අභ්‍යාස කරන්න හුරු වුණොත් තමයි ඔබට ජීවිතයේ පිහිටක් රැකවරණයක් ලැබෙන්න අවශ්‍යම තැනදිත් මේ ධර්මයේ පිහිට එන්නේ. ඔබ හිතා ගන්නව නම් අද පීනලා පුරුදු වෙන්න කම්මැලි වතුරටත් බයයි. බෝට්ටුව පෙරළුණු තිතේ එදාට බැරිය පීනන්න පුරුදු වෙන පීනන්න කියලා හිතුවොත් එදාට හම්බ වෙන්නේ නැහැ ගිලෙන්න තමයි වෙන්නේ. කල්ලාතෝ පුරුදු වෙන්න වෙනවා වගේ. ඔබ හිතානුව බලන්න ටික හරි පුරුදු වෙලා තිබුණොත් ජීවිතේ අන්තිම මොහොතේ මේකේ තියෙන වටිනාකම වෙන මොකුත් නෙමෙයි. මේ බොහෝ දෙයකට වඩා හරිම වටිනා ශ්‍රේෂ්ඨ දෙයක්. මරණාසන්න මොහොතේ අන්තිම චුතිසිත ඔබට බලා ගන්න පුළුවන් නම් ඔබ ජීවිත සමසි රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතය අවසන් වීමයි පිරුණම් පෑමයි දෙක එකට උනත් වෙන්න පුළුවන්. මේ සතිපට්ඨාන කියන්නේ එච්චරට ශ්‍රේෂ්ඨ තැන. ඒ නිසා ගොඩාක් විස්තර කරන්න කාලේ වැඩි නැත්නම් මට තියෙන එක එළි වෙනකන් උනත් කියලා දෙන්න ගොඩක් කරුණු. නමුත් මේ අනුසාරයෙන් දකින්න.
ඒ සිතානුව බලන් ඉස්සෙල්ලා හැම කෙනෙක්ම කයano වේදනාවano බලන්න වගේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නාසිකග්ගේ හෝ මුඛ නිමිත්ත හොඳට සිහිය පිහිටුවා ගන්න. තොල් දෙක ළඟ හෝ නාසය ගාව හොඳට සිහිය පිහිටුවා ගත්තාම හිතානුව බලන්න පහසුයි. සිහිය පිහිටුවා ගත්තේ නැති කෙනාට නුවණින් හිතානුව බලනවා කියන එක කීයටවත් වෙන්නේ නැහැ. මොකද ඔබ සිහිය පිහිටුවා ගත්තේ නැති වුනහම ඔබ පතිත වෙලා ඉවරයි බාහිර ආරම්මණය මත. ආය බලන්න ඉඩක් නැහැ. සති නිමිත්තේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ සිහිය පිහිටුවා ගත්ත පමණකින්ම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනයේට පතිත වෙච්ච ඔබේ මනස නතර කරනවා. පතිත නොවුණු නොඇලුණු මනසින් ඉන්න ඔබට රූපාදී අරමුණු නිසා උපදින සිත හඳුනා ගන්නවා කියන එක අපහසු නෑ. එතකොට නුවණින් බාහිර ආයතන ටිකට යන්න දෙන්නෙම නෑ. සිහිය පිහිටුවා ගන්නකොට සිහිය චිත්ත ඒකග්ගතාවය ඇති කරනවා. ඒක ඔබේ සමාධිය. ලෝභ දේශ දෙක හික්මෙන විදිහට නුවණින් සිතානුව බලන එක ඔබේ ප්‍රඥාව, ඒක විදර්ශනාව. සීලේ දෘෂ්ටිය ඍජු කරගෙන සීලයක පිහිටලා සතිපට්ඨානෙ වඩනවා කියන සමත විදර්ශනා වඩනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. ඔබ මේ පටිච්චසමුප්පාද මේ මම පුද්ගලයා ඇති උනේ කොහොමද කියන එක බලන්ද හිත නමන්න විතරයි ඕනේ. ඒක තේරෙන්නේ නැත්නම් මලේ උපමාව හොඳට දක්ෂ වෙන්න කීපිටක් හිතලා ඒ විදිහටම බහලන්න මලේ සුවඳට පුද්ගලයා උපමා කරගන්න සුවඳ ඉපදිලා පැවතුණු රේණු නැටි ටික වගේ විපාක ස්කන්ධ ටික බලන්න ඒ ටිකට හේතුව අනිත් ගහේ මලේ ඇටේ වගේ පෙර ජීවිතයේ කර්ම ටික දකින්න මේ විදිහට උපායශීලීව වේදනානුපස්සනාවනුව බලමින් පටිච්චසමුපාද ධර්මයේ නුවණින් මෙනෙහි කර කර චිත්තානුපස්සනාව වඩ මේ විදිහට කරනකොට විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග්ග පරිණාම කොට චිත්තානුපස්සනාව වඩනවා වෙනවා. ඒ ඔබ නොබෝ දිනකින් ධිට්ඨි සම්පන්න කෙනෙක් නොවුනොත් තමයි පුදුම වෙනවාමයි. මොකද මේ පර්යාය ඒබඳු පර්යායක් නිසා. ඉතින් ඒබඳු ආකාරයට නුවණින් ධර්මයේ සම්මර්ෂණය කළා තමන්ගේ ජීවිතයට අනාථ ජීවිතයේ සනාත ධර්මයක් දීගන්න උත්සාහවත් වෙන්න ඒක ඔබට මේ ජීවිතේම කළගත හැකි කරගන්න ලැබෙන්න ඒ සඳහා මේ දේශනාව හේසුපනිශ්‍රිය වේවා කියලා අවසන් කරනවා. හොඳයි එහෙනම් මේ ශ්‍රද්ධා සම්පන්න කරුණික පින්වතුන් හැම දිනෙකම ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා බොහෝම වමනාවෙන් මේ සේනාසනයට ඇවිල්ලා තමන්ගේ මෙලොව ජීවිතයට සාංශාරිකත් බොහෝ කාලයක් යහපත පිණිස පවතින වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන් පහල කරගත සීල කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්තුන්වත් ඒ වගේ මේ අරණ්‍ය ශේෂ්ඨට අධිග්‍රහිත ශාසන මම ක්‍රිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසුර වඩා වර්ධනය කරගෙන මින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසෙන් අපි හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝද චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝද චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සම්පතං. ඒ වගේම සීපත් කරගන්න ඔබ අප සිල් දනාගේම නමින් සිකාලයක් ලැබුව මේ ඥාතීන්
අපි හැම දිනාටම ප්‍රෝජ්ජා භාවය ලබා දුන්නා වූ අපවත්ී වදාළ සංඝ පීතෘන් වහන්සේලාත් සිහිපත් කරන ගමන් ගිහි ඥාතිත්වයෙන් කලුරිය කළා වූ සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාට මෙබඳු පින්කමක් හැමදාම කරන්ට හම්බ වෙන්නේ, අපිට මෙබඳු පින්කමක් කරන්ට හම්බ වෙන්නේ ඒකාන්තයෙන්ම මේක අතිශෝක්තියක් නෙමෙයි, නමුත් යථාර්ථයක්. අපේ නිහාල් රූපසිංහ මැතිතුමා සුධර්ම මැතිණිය අත්‍යසේම සත්පුරුෂ භාවයෙන් කළ මේ කැපකිරීම නිසායි ගොඩාක් දෙනෙක් මිල මුදල් ධනෙ ඉඩකඩම් එකතු කළා, කෙලෙස් වශයෙන් ඒව දිහා බලලා ලෝභ දේශ මොහ සිත් උපද්දවාගෙන සතුටු වෙලා දුගතියකට යන ලෝකයක් තුල ඒ තමන් විසින් හම්බ කරපු දේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පූජා කළා, පැලයක් හිටෝලා ඒක වැඩෙනවා බලාගෙන සතුටු වෙන සත්පුරුෂයෙක් වගේ දිනෙන් දින දියුණු වෙමින් වැඩෙමින් බොහෝ ලෝකයා කුසල් දහම් සිද්ධ කරගන්න මේ සේනාසනය දිහා බලලා නිරාමිසව සතුටු වෙන ඒ පින්වත් දෙපළ බොහෝ සත්භාවයෙන් සිහිපත් කරනවා. ඒ නිහාල් රූපසිංහ මැතිතුමාගේ මිය පරලෝකියා වූ දෙමව්පියන්, සුධර්ම මැතිණියගේ මිය පරලෝකියා වූ දෙමව්පියන්, ඒ වගේම බොහෝම සත්පුරුෂ භාවයෙන් කටයුතු කරන සේමසිංහ මැතිතුමාගේ මිය පරලෝකීය ආදරණීය පියාණන් ඇතුළු වර්ග પરම්පරාගත ඥාතීන්, ඒ වගේම CCB ආයතනයේ සේවක මණ්ඩලයේ යම් තාක් පිරිසකගේ මිය පරලෝකීය ඥාතීන් සිටින ඒ සිහිපත් කරනවා. මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේම නමින් කාල යාත්‍රා කළා වූ එමියගේ ඥාති මේ මොහොතේ සිහිපත් කරනවා. අපි සියලු දෙනාම සිද්ධ කළා මේ සියලුම කුසල ධර්ම මියගේ අපගේ ඥාතින්ට අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. එයයි දුකක සිටිනන් දුකෙන් අත මිදී සපවත් භාගයටපත් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසෙන් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා, ඉදම්මේ ඥාතිනං ඒ වගේම ඔබ අප සියලු දෙනාට මෙබඳු කුසල ධර්මයන් සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව ලැබෙන්නේ කාය ජීවිත අපේක්ෂාවෙන් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නය නිසායි මේ විහාරස්ථානයේ වැඩෙමින් බොහෝ දෙනෙකුට යහපතක් සේවයක් කරන අපේ ගෞරවනීය මාංකඩල සමාහිත හාමුදුරුවෝ, දික්කුඹුරේ නිරෝධ හාමුදුරුවෝ ඇතුළු උන්වහන්සේලා දෙනමට හැම ආකාරයකම ශක්තියක් ධෛර්යයක් වෙන සේනාසනයේ වැඩවසන අනිත් පොඩි ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙතෙන්ට වැඩමව වදාලා වූ සියලුම ගෞරවනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා කරන කෙන ශාසන මාමක කටයුතු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වෙන සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපේ රූපසිංහ මහත්මයා, සුධර්ම මැතිණිය ඇතුළු ඒ පවුලේ දුවා දරුවෝ මෙත්සිතින් සිහිපත් කරනවා. සේමසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම CCB ආයතනයේ මේ සත්ක්‍රියාවට සම්බන්ධව කටයුතු කරන, අනේ හොඳයි කියලා වචනකින් හරි උදව් උපකාර කරන ඒ සියලුම දෙනාට, ඒ CCB ආයතනයේ සියලුම නිලධාරී මණ්ඩලයටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ සෑම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුනුලන් සතු අනන්ත ගුණ බලයෙන්, ඒ වගේම මේ සෑම දිනාටත් මේ සඳහා උදව් උපකාර කළ එන්නට නොක ගෙවල් දොරවල් යම් තප්‍රසෙටන් ඒ සෑම දිනාටත් මේ පින්වත් සිළු දිනාටත්
හැම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් පින් ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපතු දුරු වේවා. කරන කෙන යහපත දසල සමුද්ද වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වැඩවදාලා වූ උතුම් වජරාමර නිවනින් සැනසෙන්නත් මේ පින් හේතු පාරමී වේවා කියලා සාදු කියනවා. ඒ වගේම අපි හැම දිනාටම හැම වෙලාවකම බොහෝසෙම උදව් උපකාර කරන CCV ආයතනයේ සුජිත් ජයසූරිය මැතිතුමාගේ ආදරණීය මෑණියෝ කලුරිය කළා. මම හිතන්නේ අද දවසේදී අවසන් කටයුතු කරන්නේ මේ පින්කම නිසා අපිට යන්නට බැරි වුණා. ස්වාමීන් වහන්සේලා කෙරෙහි බොහොම මෙත්සිත ඇතුව බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන දායක මහත්මයෙක්. අපේ යුතුයකමක් එතුමා වෙනුවෙනුත් ශාසන දයාවෙන් සත්භාවයෙන් කටයුතු කරන ශ්‍රද්ධාවන්ත කැපකරු දායක මහත්මයෙක් හැටියට සද්ධර්මයේ යෙදෙන කල්යාණ මිත්‍රයෙක් හැටියටත් අපේ එක කටයුතු කළ සුජිත් ජයසූරිය මැතිතුමාගේ ආදරණීය මෑණියන්ට අපි සියලු දෙනාම සිද්ධ කළා මේ සියලුම කුසල අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියෝ සපවත් භාවයකටපත් වේවා. සැපෙන් සැපයටපත් වීමෙන් උතුම් නිවනෙන් සැනසෙන්නට අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන් ඒ පින්වත් මෑණියන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා සාදු කියලා අනුමෝදන් කරනවා. හොඳයි පිළිකර පූජා. කරු සාදන සෝපත් වේවා. සෝපත් වේවා. හොඳයි මේ හැම දිනාටත් සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිල් සමාදන් වීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් මේ සියලු ආකාරයෙන්ම රැස්ුණා සියලු කුසල් මේ සෑම දිනාටම උතුම් නිවන් පිණිස හේතු පාරමී වේවා. ඔම වන්දනා කරගන්න හැමදෙනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ් ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.